ආයිබෝවන් වෘත්තමිතියේ මූලික ප්‍රමේයන් ටික මා පළමු වීඩියෝ එකේ ඔයගලන්ට ලබා දුන්නා. ඒවා හොඳින් අධ්‍යයනය කරලා දැන් අපි වෘත්තමිතියේ දෙවෙනි කොටස එනම් ගැටළු සාකච්ඡා කිරීම තමයි කළ යුතු වන්නේ. මේ සඳහා මා දෙවන වීඩියෝ එක ඔබ වෙත ලබා දෙනවා. මෙම වීඩියෝ එක හොඳින් අධ්‍යයනය කර ගැටළු විසඳීම පිළිබඳව නිපුණතාවය ලබා ගන්න. බලමු අපි මූලික පළවෙනි ගැටළු මොනවාද තියෙන්නේ කියලා. පළවෙනි ගැටළු මේක ඔයාගේ පොතේ පිටපත් කරගෙන ගැටළු විසඳීම් සිදු කරනවා. අපිට කියනවා මෙහෙම. බලමු මේ මොනවද ඒගොල්ලෝ කියලා තියෙන්නේ කියලා. අපිට කියලා තියෙනවා පහත් එක් එක් රූපේ දී ඇති දත්ත අනුව එක්සී අගය සොයන්න ඕමගින් එක් එක් වෘත්තයේ කේන්ද්‍රය දැක්වේ. ඕමගින් එක් එක් වෘත්තයේ කේන්ද්‍රය දැක්වෙනවා. මේ තියෙන පුතේ වෘත්තයේ කේන්ද්‍රය. මේ තියෙන ජාය. මේ ජායේ දුර සමානයි. මේකට අදාළ වන ඉස්සෙල්ලා මූලික ප්‍රමේයන් ටික මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මතකද මම ප්‍රමේයක් කියලා දුන්නා මෙහෙම ප්‍රමේයක්. වෘත්තයක් තියෙනවා නම් මේ වෘත්තයට අපි ජායක් ඇඳලා තියෙනවා වෘත්තේ. මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය වෙනවා නම් මධ්‍ය ලක්ෂ්‍ය බව කියන්නේ මේ දෙක සමානයි. කේන්ද්‍රයේ ඉඳලා ජායට අඳින කේන්ද්‍රේ ඉඳලා ජායට කේන්ද්‍රයයි මේ මධ්‍ය ලක්ෂ්‍යයි යා කරොත් අනිවාර්යෙන්ම ජායට ලම්බකයි. ජායක් තියෙනවා මධ්‍ය ලක්ෂ්‍යයක් තියෙන. ඒ කියන්නේ මෙයා පහයි මෙයා පහයි. ඒක මධ්‍ය ලක්ෂ්‍ය මේ ජාය 10යි. කේන්ද්‍රයයි මධ්‍ය ලක්ෂ්‍යයි යා කරොත් ලම්බකයි. දැන් මෙන්න මෙහෙම ජායක් තියෙන ලම්බකයක් අඳිනවා. ඔය තියෙන ලම්බයක් ඇඳොත් ජාය සමාන කැලි දෙකකට කැඩෙනවා. ඔක තමයි ක්‍රමය. තේරුණානේ? මේ ප්‍රමේයන් දෙකම පාවිච්චි වෙනවා මේ ගැටලුවකට. මේ ප්‍රමේයන් දෙකම කේන්ද්‍රයෙන් ඉඳන් ලම්බකයක් ජායට ඇඳම මේක සමානව කැඩෙනවා. මධ්‍ය ලක්ෂයට යා කරාම ලම්බ වෙනවා. විලෝමය හා ප්‍රමේය. එහෙනම් දැන් අපි ගැටලුව වලට යමු. දැන් පුතේ මෙතන බලන්න. මෙතන මධ්‍ය ලක්ෂ්‍ය කියන එක තමයි මෙතනින් හඟවන්නේ. සමාන දීලා තියෙනවා. මේ දෙක සමානනේ. එහෙනම් මෙයා 90යි. ඒතර මෙයා 90 නම් 90යි 30යි 120යි. එතකොට මෙතන 60යි. ඒතර මේක උත්තරේ x සමානයි 60යි. මෙතන මධ්‍ය ලක්ෂ්‍ය කියන එක නිරූපණය කරන්න මේක සමානව දීලා මේ කේන්ද්‍රය. ඒතර මෙත් දෙපැත්තම 90. ඒතර මෙයා 90 වුණාම ඉතිරි 90 කැලි දෙකකට කැඩෙනවා. 45යි 45. ඒකට x සමානයි 45. මේ දුරයි සමානයි. ඒ නිසා මෙතන 90යි මෙතන 90යි. ඒතර මෙන්න මේ දුරයි සමානයි අරය.
මේ දුරයි සමානයි අරය. ඒතර මෙතන 35නේ පුතේ. මෙතන 35. ඒතර මේ මුළු කෝණය 35. හරි. අරයන් සමානනේ වෘත්තයක. සමදිවිපාද ත්‍රිකෝණ අනුව මේ කෝණ දෙක සමානයි. දැන් මොකද වෙන්නේ? 35 35 70යි. මෙතන 110යි. 70යි. මෙතන 55යි. ඒතර මෙතනත් 55යි. 55 55 110යි. ඒතර මෙතන 70යි. ඒතර මෙතන 70යි නම් ඒතර 70යි 90යි 160යි. මෙතන 20යි. එහෙනම් හරි. මෙතන S කෝණය 20යි. පුතේ මේ අරයන් ඒ නිසා මේ දෙක සමානයි. ඒතර මෙතන 55 55 110යි මෙතන 70. 70 90 160යි මෙතන 20. එහෙනම් දැන් තේරුණානේ මෙතන. ඒතර මේ පළවෙනි රූපේ පළවෙනි එකට ඉන්නේ මොකද්ද? 60යි. ඊළඟට 45යි ඊළඟට 20යි. දැන් අපි බලමු ඉතිරි ගණන් තුන. හරි? ඉතිරි ගණන් තුන බලමු. බලන්න මේගොල්ලෝ මොනවද අපිට කියන්නේ කියලා ඉතිරි ගණන් තුන. එහෙනම් මෙතන මධ්‍ය ලක්ෂ කියන එක කියලා තියෙනවා. ඒ නිසා මෙතන 90යි. මෙතනත් මධ්‍ය ලක්ෂ බව දීලා මෙතන 90යි. එහෙනම් මොකද එන්නේ? එක පාද 1යි 2යි 3යි 4යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180යි චතුරස්‍රයක 360යි. දැන්ටම තියෙනවා 90යි 110යි 200යි 290යි. 360න් 290 කඩු කරන්න ඕන. උත්තරේ 70යි. මේ තියෙන උත්තරේ 70. එන x සමාන 70. x සමාන 70. ඒ වගේම මේ පාද දෙක. මෙතන අංශක 90යි. මේ තියෙන්නේ අංශක 90යි. 90යි 90 180යි මෙතන 45යි 225යි. 360න් අඩු කරන්න ඕන 225. එකසිය 35යි. x මෙතන x වලගේ 135යි. මෙතන 90යි මෙතන 90යි. 8යි 90යි 150යි 150යි 90යි 240යි. 360න් 240ක් අඩු වෙනවා. 360න් අඩු වෙනවා 240යි. 120යි. 120යි. මේකේ x වලගේ 120යි. x සමානයි 120යි. එතකොට දැන් මේකේ x වලගේ 70යි. මේ කෝණ හතර එකතුව 360 නිසාත් මෙතන හතර එකතුව 360 නිසාත් මෙතන හතර එකතුව 360 නිසා. හරි. එහෙනම් අපි 6 වෙනි ගානත් ඒ පළවෙනි එකේ 6 වෙනි ගානත් ඉවරයි. අපි දැන් යමු ඉස්සරහට. මෙතන කියනවා අපිට බලන්න මොකද්ද කියන්නේ කියලා. PQ යනු ඕ කේන්ද්‍රී වෘත්තයේ ජායකි. PQ කියන්නේ කේන්ද්‍රයේ ජායකි. එහි මධ්‍ය ලක්ෂ්‍ය R වේ. මධ්‍ය ලක්ෂ්‍ය R නේ කියන්නේ මෙයාට මෙයා සමානයි. PQ 12යි. PQ 12 නම් 6 6 කැඩෙනවා. හරි. QR 8යි. QR 8 කියන්නේ මෙතන 8යි. දැන් වෘත්තයේ ආරය. වාගෙන් අහන්නේ ආරය. මෙන්න මේ ආරය. අපි ආරයට R කියලා ගමු. ආරයට R කියලා ගමු. ආරය R ලෙස ගත්තොත් පයිතගොරස් ප්‍රමේය. මෙතන අංශක 90 මධ්‍ය ලක්ෂ්‍යනේ. එහෙනම් R වර්ගය සමානයි
6 වර්ගය ධන 8 වර්ගය. 6 වර්ගය 30යි 8 වර්ගය 64යි r වර්ගය සමානයි 100යි. එහෙනම් r සමානයි ධන හෝරින වර්ගමූල 100. හැබැයි මේක පාදයක දිගක් නිසා ධන එක ගන්න. r සමානයි ධන 10යි. හරි? දැන් r සමානයි ධන 10යි. r වලට 10යි. හරි? right. AB යනු AB සහ BC යනු ඕ කේන්ද්‍රීය වෘත්තයේ එකිනෙකට ලම්බ ජාය දෙක. මේ දෙක එකිනෙකට ලම්බකයි. AB හා BC යනු ඕ කේන්ද්‍රීය වෘත්තයේ එකිනෙකට ලම්බක. ඒ කියන්නේ මෙතන අංශක 90යි. ජාය දෙක. AB සමානයි 12යි. AB 12යි. AB 12යි. BC 8යි. BC 8යි. හරි. එතකොට BC කියන්නේ මෙන්න මෙතන C තියෙන්නේ. BC 8යි. දැන් අපිට කියනවා අතර මෙයා 12 නම් කේන්ද්‍රයෙන් දැන් ඇඳලා තියෙන්නේ. මධ්‍ය ලක්ෂ පිළිවෙලින් xy. මේ මධ්‍ය ලක්ෂ. එහෙනම් 12 නම් මෙයා 6යි මෙයා 6යි. BC 8 නම් මෙයා 4යි මෙයා 4යි. මේ පාද සමානයි 4යි මෙයා 6යි මෙයා 6යි. හරි? මේක වෙනවා ඍජු කෝණාශ්‍ර. එහෙනම් OXPY චතුරාශ්‍ර පරිමිතිය. OXBY මෙතන y. හරි? එහෙනම් OXBY චතුරාශ්‍ර පරිමිතිය සමානයි 6 4 6 4. 6 4 6 4. 20 සෙන්ටිමීටර්. හරි? පරිමිතිය න 20. එහෙනම් දැන් ඔයා ඒ ගණන් ටික දැන් වාට තේරෙනවා කොහොමද මේ ගණන් ටික අපි හරි ගස්ස ගන්න කියලා. හරි. එහෙමනම් දැන් බලමු අපි ඉදිරියට යන්න. හරි. අපි දැන් ඊළඟ එකට යමු. බලන්න පුතේ ඊළඟ එක. ABC සමපාද ත්‍රිකෝණේ ABC සමපාද ඒ කියන්නේ මේ පාද තුන සමානයි. සම්පාද ත්‍රිකෝණේ ABC ලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තයේ මත පිහිටා ඇත. ABC සම්පාද ත්‍රිකෝණේ AB හා C ලක්ෂ වෘත්තයේ පරිධිය මත පිහිටා ඇත. O සිට BC ළඟ ලද ලම්බය x වේ OX වේ XB 6යි මෙයා 6යි ABC ත්‍රිකෝණේ පරිමිතිය. හරි. මෙයා 6 නම් XB 6යි. XB 6 නම් පුතේ මෙයාත් 6යි. එතකොට මේ ඔක්කොම ටික 12යි. මෙයාත් 12යි මෙයාත් 12යි සමපාද. එහෙනම් ABC පරිමිතිය එනවා 12 ධන 12 ධන 12. ඒ කියන්නේ 26 සෙන්ටිමීටර් පරිමිතිය. එතකොට මේක මෙතන ගත්තේ මේ එක මේ ජායෙන් මේ කොටස දීලා තියෙන්නේ 6යි කියලා.
හැබැයි ඉතින් මේකත් 6. ඒතර ඔක්කොම 12. PQ යන ඕ කේන්ද්‍රයේ වෘත්තයක යායක PQ කියන්නේ. O සිට PQ ට අඳින ලම්බය QR වේ. PQ 12යි. එතකොට PQ 12 නම් මෙයා 6යි මෙයා 6යි. OR හරි. OR 8යි. OR 8යි. OPQ ත්‍රිකෝණේ පරිමිතිය. එහෙනම් පයිතගොරස් ප්‍රමේයෙන් මෙයා හොයා ගන්න ඕනේ අරය. අරය x වර්ගයේ සමානයි 8 වර්ගය දන 6 වර්ගය. මෙතන 100යි. x වර්ගය. x කියන්නේ ධන හොරින වර්ගමූල 100ය. ඒ කියන්නේ 10යි. එතන මෙයත් 10යි මෙයත් හරයන් දෙක සමානනේ. දැන් OPQ පරිමිතිය. 10යි 10යි 12යි. 10යි 10යි 12යි. 32යි සෙන්ටිමීටර්. හරි. ඊළඟ. ඒක ඉවරයි. අපි අන්තිම එකේ අන්තිම එක බලමු පුතේ. PQ යනු O කේන්ද්‍රයේ වූ වෘත්තයකට පිහිටි ජායක PQ. හරි. O සිට PQ අඳින්නද ලම්බේ OX වේ. PQ 6යි. PQ 6යි කියන්නේ මෙයා 3යි මෙයා 3යි. වෘත්තයේ අරය 5යි. අරය 5යි. OX අගේ සයන් OX වල අගේ. එහෙනම් අපි හොඳටම දන්නවා මෙතන පයිතගොරස් ප්‍රමේය. OX වර්ගයේ සමානයි මේ 5 වර්ගයෙන් 3 වර්ගය අඩු කරනවා. කර්ණයේ වර්ගයෙන් ඉතිරි පාදයේ වර්ගය අඩු කරනවා. එතකොට OX වර්ගයේ සමානයි 5 වර්ගයේ 25යි. 5 වැඩි 5 3 9යි 16යි. OX සමානයි ධන හොයන වර්ගමූල 16. 4 සෙන්ටිමීටර. OX කියලා කියන්නේ 4යි. එතකොට අපි තුන්වෙනි කියන්නේ අපි දැන් ඔන්න මේ ප්‍රමේයන් දෙකට අදාළ ගණන් දෙක ඒ ගණන් ටික ඉවර කරා. හරි. දැන් බලමු අපි ඉතිරි එක. හරි බලන්න පුතේ මොකද්ද පහක් දැක්වෙන එක් වෘත්තයේ කේන්ද්‍රය O දැක්වේ ඒ අනුව XC යගේ සොයන්න. ඒ අනුව XC යගේ සොයන්න. පුතාලා දන්නවා මම ප්‍රමේයක් කියලා දුන්නා. මොකද්ද කියලා දුන්නේ ප්‍රමේය. මෙහෙම වෘත්තයක් තියෙනවා නම් වෘත්තේ මෙන්න මේ ඡාප කොටස මගේ මේ වෘත්තය අපිට මෙහිම වෙන් කරොත් මේක සුළු ඡාපය මේක මහ ඡාපය. මේ ඡාප කොටසේ මෙන්න මේ කෝණය කියන්නේ මේ සුළු ඡාපය මගින් කේන්ද්‍රයේ සාධන කෝණය මේ අන්ත දෙකෙන් මහ ඡාපයට මහා ඡාපයේ පරිධියේ ලක්ෂය මේ මහා ඡාපය මෙතන තියෙන මහා ඡාපය මේ ඔක්කොම මහා ඡාපය
අන්ත දෙක මගින් යන රේඛාවකින් මහාචාපයේ කෝණයක් හැදුවොත් මේ කෝණයේ අගය 50 නම් මේ කෝණයේ අගය 100යි. මෙයා s නම් 2x. මෙයා 6x නම් මෙයා 3x. හරි අඩක් වෙනවා. මේක කොයි අතර ගත්තත් වෙනවා. මෙහෙම ගත්තත් මෙයා වගේ දෙගුණයක් වෙනවා මෙයා. කේන්ද්‍රයේ සාධන කෝණය, ඒ කියන්නේ ආපාතනය කරන කෝණය පරිධිය වගේ දෙගුණයක්. මේ ප්‍රමේය මම කියලා දුන්නා. දැන් මේ ගණන් ටිකක් හදන්නේ අන්නේ ප්‍රමේය පාවිච්චි කරලා. මේ කෝණය 100යි. මෙයා වගේ මෙයා දෙගුණයක් නම් මෙයා 50යි. x 50යි. මේ කෝණය මෙයා වගේ දෙගුණයක් එනම් 60යි. x 60යි. මෙතන මේ කෝණය මේ කේන්ද්‍ර මෙයා මෙතන තියෙන මේ මෙන්න සුළු ඡාපය මේ කේන්ද්‍රයේ සාධන කෝණය ඒ අන්ත දෙකෙන් මහා ඡාපයේ සාධන මේ අන්ත දෙකෙන් ගමන් කරන්නේ මේ අන්ත දෙක. එතකොට මෙයා වගේ මෙයා දෙගුණයක්. දැන් මෙතන පෙන්눔 කරන්නේ මෙයා 50 නම් මෙයා 25. මේ අන්ත දෙකෙන් ගිහලා මම අනිත් ඡාප කොටස හදන්නේ. මේ අන්ත දෙකෙන් ගිහලා අනිත් ඡාප කොටස. හරි. එහෙනම් දැන් මෙයා වගේ මෙයා දෙගුණයක් නිසා මෙතන 50යි. කේන්ද්‍රයේ සාධන කොනේ පරිධිය වගේ දෙගුණයක්. මෙයා වගේ දෙගුණයක් මෙයා නිසා 60යි. ඒතර මෙයා 25. හරි. දැන් මෙතන දැන් පුතේ මෙතන මෙන්න මේ සුළු ඡාපය හරහා හදන කෝණය සුළු ඡාපය හරහා හදන කෝණය. ඒතර දැන් මෙතන අපිට දැන් ඊට පස්සේ මෙන්න මේ අන්ත දෙකෙන් හදලා තියෙන්නේ පරිධියේ සුළු ඡාපයමයි. හැබැයි මෙයා සමාන මෙයා දෙගුණයක් වෙන්නේ මෙයා වගේ දෙගුණයක් වෙන්නේ මෙයා. හරි. මෙයා වගේ දෙගුණයක් වෙන්නේ මෙයා. ඒතර දැන් මේ කෝණය 310යි. ඇයි ලක්ෂයක් වටා කෝණවල එකතුව 360නේ. ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි. ඒ නිසා මෙයා 50 නම් මෙයා 310යි. එතකොට අනිවාර්යයෙන්ම මෙයා වගේ දෙගුණයක් මෙයා. එහෙනම් මෙයා 155යි. හරි. මේ පරාවර්ත කෝණය 155යි. 155 දෙකක් තමයි 310. මෙයා 80යි. ඒ වගේ දෙගුණයක් මෙයා. ඒකට මෙයා 160යි. ඊට පස්සේ පුතේ දැන් මේ ලක්ෂයක් වටා කෝණවල එකතුව 360න් මෙයා 200යි. එහෙනම් මෙයා 200 නම් 100යි. 100 වගේ දෙකක් මෙයා 200. හරි. දැන් මෙයයි අරයන්. ඒතර මෙයා x නම් මෙයාත් x. හරි. ඒතර මෙතන පුතේ තියෙන්නේ මෙහෙමයි. මෙතනත් x. තව දෙයක් අපිට මෙතන ක්‍රම ගොඩකට ගන්න පුළුවන්. මෙතන වෙලා තියෙන වෘත්තය ඔහොම නම් කේන්ද්‍රය ඔහොම සාදලා මෙහෙම රේඛ දෙක යන්න ඕන රේඛ දෙක එක රේඛාවක් මෙහෙම ගිහින් හරි. මේක මෙහෙම යන්නේ නැතුව මෙන්න මේක මේ බහුව දිගේම ගිහින්. ඒ කියන්නේ මෙයා වගේ දෙගුණයක් මෙයා. එහෙනම් මෙයා 70 නම් මෙයා 35යි. අර මෙයා 35යි. මේ මුළු කෝණය S කෝණය 35යි. තව විදිහින් හදන්න පුළුවන්. හරි. මෙයා 70 නම් 35 වගේ දෙගුණයන්නේ 70. හරි. හරි. මෙයා තව වෙන විදිහකින් ගත්තොත් අපිට ගන්න පුළුවන්. මෙයා 70 නම් මෙයා 110යි. ඒතර 110යි ඉතිරි 70 සමානව කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් 35 35. හරි. මේ විදිහට යනවා.
පැහැදිලිද? ඒක ඉවරයි. එහෙනම් ඊළඟට යන්න. මොකද ඒගොල්ලෝ කියන්නේ? පහත් දැක්වෙන එක්කේ කුරුතේ කේන්ද්‍රයේ ඕමගින් දැක්වේ දී ඇති දත්ත අනුව වයිවල අගේ සොයන්න. මෙතන 100යි. හරි මෙතන ඉඳන් මෙතන 50යි. 50 දෙක 100 y සමානයි 100යි. y සමානයි 50. මෙයා වගේ දිගුණ යන්න මෙයාගෙන් භාගයක් මෙයා. මෙතන අංශක අනුව මේ අරයන් පුතේ. මේ ඔක්කොම අරයන්. එතකොට මෙයත් y. එහෙනම් මේ එතන 90නේ. මෙයා කොටස් දෙකකට කැඩෙනවා. ඉතිරි 90. 45 45. මොකද මේක 180ක් වෙන්නේ පැය ත්‍රිකෝණේ කෝණවල එකතුව. එහෙනම් අපිට මෙයා 45යි y කෝණේ 45. අරයන් නිසා මේ දෙක y y ආවා. මේ මුළු කෝණේ 90යි. එතකොට ත්‍රිකෝණේ කෝණවල එකතුව 180යි. ත්‍රිකෝණේ කෝණවල එකතුව. ඊට පස්සේ ඉතිරි 90 සමාන කෑලි දෙකකට කැඩෙනවා. හරි? හරි පුතේ ඒක. මේ මෙයා y. එතකොට මෙතන කියනවා ABC 70. මෙයා 70. ඊළඟ පුතේ මෙයාත් 70. නෑ එයා 70යි. හරි. ACB 60යි. මෙයා 60යි. 70යි 60යි 130යි. එතකොට මෙයා 50යි පුතේ. ඇයි ඒ ත්‍රිකෝණේ කෝණවල එකතුව. 50 වගේ දෙගුණයක් මෙයා 100යි. y සමානයි 100යි. හැම විටම පරිධිය සාධන කෝණය වගේ දෙගුණයක් කේන්ද්‍ර සාධන. හැබැයි මෙන්න මේ අන්ත ලක්ෂ වලින් ගමන් කරන රේඛ දෙක තමයි පරිධිය සාධන. හරි? අපි ඒකත් හරි. එහෙනම් අපි ඉතින් පොඩ්ඩක් ඉස්සරහට යමු. හරි. මෙතන බලන්න. මෙතන 20යි මෙතන 20යි සමාන නිසා මෙතන 20යි මෙයාට සමාන නිසා මෙතන 30යි එතකොට මේ මුළු ඔක්කොම 50යි මෙතන 100යි y සමානයි 100යි මේ අර යන්නේ පුතේ අර යන්නේ නිසා මෙයාට මෙයා සමානයි අර යන්නේ නිසා 30ට 30 එතකොට මෙතන 50 ඒවා දෙක 100යි මෙතන මෙන්න මේකේ සුළු ඡාපෙම තමයි හදලා තියෙන්නේ. එහෙමනම් මෙයා 200යි. මෙයා වගේ දෙගුණයක් මෙයා 200යි. නෑ 110 නිසා 220යි. ඒතර මෙයා 140යි. 360 හැදෙන්නේ එහෙම. මෙයා කීයද 30යි. මෙයා 30යි. එතකොට හරි. ඒතර මෙයා 100නේ පුතේ. ඒකට මෙයා වගේ දෙගුණයන්නේ මෙයා. මේක මෙයා 30 උනේ අරය නිසා. මෙතන 20යි. මේ ඔක්කොම 50නේ 50 වගේ දෙගුණයක් 100යි. ඒතර මෙතනත් 20යි. ඒතර y සමානයි 20යි. හරි? ඒතර පුතේ හරිනේ මම නැවත කියනවා. 20 30 නිසා මෙතන 30යි අරයන් නිසා. ඒ වගේම මෙයා 100 නම් මෙයා 50යි. 50 නම් මෙතන 20යි. 20යි 20යි. මෙතන 30යි. හරි? ඒතර y වලගේ 20යි. දැන් බලමු අපි ඉතිරි ඒවා. අපි දැන් පස්වෙනි එකට යමු.
බාඩම් පුතේ අපි ඒකට මොකද්ද ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා බලමු. හරි. ඕ කේන්ද්‍රීය වෘත්තයක AB වෘත්තයේ මත ABC ලක්ෂ පිහිටා ඇත. OB සමානයි AB. OB සමානයි AB. OB සමානයි AB. හරිද? ඒගොල්ලෝ දාලා තියෙනවනේ. ACB 30. මෙතන 30. ACB 30 බව පෙන්වන්නේ. ඒකයි පුතේ අපිට කියන්නේ. ඕ කේන්ද්‍රීය වෘත්තයක් මත ABC ලක්ෂ පිහිටා ඇත. OB සමාන AB නම් ACB 30 බව පෙන්වනවා. එතකොට මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මෙයාට මෙයා සමානනේ. හැබැයි පුතේ මේ කේන්ද්‍රය හරහා යන නිසා මෙයත් සමානයි. මේ තුනම සමානයි. මේ අරයන්නේ. අරේ නිසා මෙයාට සමානයි. මේ දෙක සමාන නිසා පාද තුනම සමාන නම් මෙයා 60 වෙනවා. මොකක්ද 60 වෙන්නේ? සම පාද ත්‍රිකෝණයක්. පාද තුනම සමාන ත්‍රිකෝණයක් නම් මේ පාද තුන සමාන නම් එකක් 60 එනවා. එහෙනම් මෙයා 30යි. එතකොට ACB 30යි. මේ කෝණය 30යි. PQR සහ X ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. PQR ධන PSR 180 බව සාධනය කරයි. PQRS ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. අපි දැන් මෙහෙම බලමු. මෙහෙම අපි නිර්මාණයක් කරමු. මෙයා x නම් මෙයා 2x. හරි. මෙයා y නම් මෙයා 2y. එතකොට 2x ධන 2y 360යි. එතකොට x ධන y 180යි දෙකෙන් බෙදුවම. මෙයා y නම් මෙයා 2y. මෙයා x නම් මෙයා 2y. හරි. එතකොට මම දැන් x ධන y 180. s කියලා කියන්නේ ps r. s කියලා කියන්නේ ps r. y කියලා කියන්නේ pqr. සමාන 180යි. ඔන්න ඉවරයි. මෙන්න මේ දෙකේ එකතුව PSR PQR එකතු 180. ඔය විදිහට එන්නේ. එතනදී අපි නිර්මාණයක් වශයෙන් අපි යොදාගෙන ගාන ගත්තා. හරි? එහෙනම් අපි ඊළඟ එකට යමු. පුතාට මම ප්‍රමේයක් කියලා දුන්නා මතකද? දැන් ඔයාලට මතකේ තියෙනවනේ මෙන්න මේ අපි දැන් ගණන් හදාගෙන යනවා. මම ඔයාලට ප්‍රමේයක් කියලා දුන්නා. වෘත්තයක් තියෙනවා නම් වෘත්තයේ පරිධියේ ලක්ෂ දෙකකින් මේ පරිධියේ ලක්ෂ දෙකකින් මේ විදියට ඔය විදියට මේ කෙලවරට ගියොත් මේ සෑදෙන කෝණය මේ කෝණ දෙක සමානයි. මේකට කියනවා එකම කණ්ඩි කෝණ. මේකට කියනවා එකම කණ්ඩි කෝණ. මේ එකම කණ්ඩේ කෝණ සමානයි.
මේ කෝණේ ප්‍රමාණයම තමයි මේ තව එකක් අපි රේඛියත් ඒකත් සමානයි. මේ එකම කණ්ඩි කෝණ සමානයි. ඒතර මෙයා x නම් මෙයා මෙතන කේන්ද්‍රය වුණොත් මෙයා 2යි සුත් වෙනවා. ඒවයි ප්‍රමේයන් ඒ හැම එකටම ඒක එනවා. හරි. එහෙනම් දැන් බලමු මොකද්ද මේකේ තත්ත්වය. x වල ආගය. අපෙන් අහන්න. හරි. බලමු දැන් මොකද්ද ඒගොල්ලෝ අපිට කියන්නේ කියලා. පහත දැක්වෙන අභ්‍යාසවල x වල ආගය අපෙන් අහන්න. හරි. right. දැන් පුතේ හොඳට බලන්න. මෙයා x නම් එකම කණ්ඩේ කෝණ අනුමේ ලක්ෂ දෙකෙන් මෙයා ගමන් කරනවා. මෙයා x නම් මෙයා x. හරි. මෙයාට මෙයා සමාන නිසා. හරි. මෙයාට මෙයා සමාන නිසා මෙයාත් x. BCD 110යි. මෙයා 110යි. එහෙනම් මේ ත්‍රිකෝණයේ අංශක 180ක් වෙන්න එපා මේ කෝණ තුන. ඒතර මෙතනට තව එන්නේ ඒතර මෙයා 110ක්ම දැන්ටම ගිහිල්ලානේ. ඉතිරි 70 සමානව කැඩෙනවා. ඒතර 2x සමානයි 70. මේ දෙක එකතුව 70ක්. ඒතර x සමානයි 35. හැබැයි මේ කෝණය මෙතනට සමාන වුණේ එකම කණ්ඩි කෝණ. මෙන්න මේ කොටසේ මේ කෝණ දෙකම තියෙන එකම ලක්ෂයෙන් තමයි මේ කෝණ ගිහින් හැදිලා තියෙන්නේ. මෙතන. හරි. අපි දැන් බලමු මේ තියෙන මේ කෝණය මේකට සමානයි. එතකොට මෙයා 40යි. ඒ එකම කණ්ඩි කෝණ මේ එකම කණ්ඩි කෝණ. එතකොට මෙතන ඊද මෙතන 30යි 40යි 30යි 70යි. මෙයා 110යි. හරි. එතකොට x සමානයි 110යි. මෙතන 60යි. මෙතන 50යි. 60යි 50 110යි. මෙතන 70යි. x සමානයි 70යි. මෙන්න මේ ත්‍රිකෝණේ මේ කෝණේ මෙයාට සමානයි. 60යි 50යි 110යි. එතන මෙතන 70. එතන මෙයාත් 70. එතකොට x සමානයි 70. ඊළඟ මෙතන x. හරි. මෙයා 110යි. මේ කෝණය විතර මෙතන x වෙලා ගේන. එකම කණ්ඩේ කෝණ අනුව එතන x එනවා. එතකොට හරි. ටිකක් මේක ලොකු කරලා බලමු. මෙතන කියනවා පුතේ අපිට
මෙයා x නම් මෙයා x. ඒක අනිවාර්ය අපි පිළිගන්න ඕනේ. ඇයි එකම කණ්ඩේ කෝණ. මෙයා 110 නේ පුතේ. මේක ත්‍රිකෝණය යන්නේ. ඉතිරි 70 35 කැඩෙනවා. හරි. එතකොට මෙතනත් 70ක් හැදෙනවා. හරි. මේ පාදෙත් සමානයි. බලන්න පුතේ. මේ පාදෙත් මේ පාදෙට සමානයි. මේ 70 හැදුනම මේ ත්‍රිකෝණේ මේ පාද දෙක සමානයි. ඒගොල්ලෝ දීලානේ තියෙන්නේ. මේ 70 හැදුනම මේ කෝණ දෙක 110ක් වෙන්නේ. එහෙනම් 55. එහෙමයි එහෙනම් 55. එහෙනම් මේක x සමානයි 55. මෙයාට සමානයි x. මෙයා 110 නිසා 70යි. මෙයා සමාන නිසා ඉතිරි 110 55 කැඩෙනවා. හරි? x 55. මෙයා සමාන නිසා ඉතිරි 70 35 කැඩෙනවා. මෙතන. මෙයා සමාන්තරයි. මෙයා 70 නම් මෙයාත් 70. හරි? මෙයා 70 නම් මෙයාත් 70. මෙයාත් 70. ඇයි මේ පාද දෙක සමාන නිසා. 70 140. එතකොට මෙයා 40. මෙයා සමාන නිසා ඉතිරි 40 20 කැඩෙනවා. හරි? එතකොට හරි පුතේ. එතකොට මෙයා 70 නම් මෙයාත් 70. එකම කණ්ඩේ කෝණ. හරි? එතකොට මෙතන x වලාගේ අපෙන් අහනම වැඩිපුරක් තියුවා. x වලාගේ 140. හරි පුතේ. right. අපි දැන් යන්නේ අනිත් ගානට. හරි? හරි. දැන් මෙතන බලන්න පුතේ. මෙයා x මෙතන 70. මෙතනත් 70යි. හරි. මේ දෙක මේයි සමෙතනයි මේයි සමානනේ. 70 140 මෙතන 40. හරි. මෙතන 40. හරි පුතේ. right. ඒක හරි. දැන් අපි බලමු ඉතිරි ගණන් තුනට යන්න. මෙතන බලමු කොහොමද මොකද්ද වෙන්නේ කියලා. හරි? මෙතන 120යි. එහෙනම් මෙතන 60යි. ඇයි ඒ 60? මේක 60 වෙන්නේ ඇයි? ලක්ෂ මෙතන කියන්නේ සරල රේඛා මත බද්ධ කොන. මෙතනත් 60යි. එයි මෙයා අපි ගන්න පුළුවන් එකම කණ්ඩේ කියලා. මෙහෙම ගියා මෙහෙම ගියා. මෙයා 60 නම් මෙයා 120යි. එහෙනම් x සමානයි 120යි. මෙතන මෙයා 50 නම් මෙයා 50යි. එයි
මෙයා 50 නම් මෙයා 50. එකම කණ්ඩි කෝණ. ඒ කොහොමද එකම කණ්ඩි උනේ නේ? මෙහිම ගිහිල්ලා කොහොම මෙහිම ගිහිල්ලා. එහෙනම් මෙයා 130යි. හරි. ඊළඟ. මෙයා 30නේ පුතේ. මෙයා 30යි. මෙයා 70යි 30යි 100යි. මෙයා 80යි. හරි. දැන් පුතා අපිට මෙන්න මෙතනින් එකම කණ්ඩේ ගන්න බැයිද? මෙහෙම ගිහිල්ලා ඔහොම මෙහෙම ගිහිල්ලා ඔහොම. ඊළඟට මෙයා 70 නම් මෙයා 70නේ. මේ දෙක එකතුව මෙයාට සමානයි 100යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර මේ දෙකට සමානයි. හරි? මේ දෙක එකතුව 100යි. x සමානයි 100යි. එතකොට මෙතන x සමාන 130යි. මෙතන x සමාන 120යි. හරි? හරි. එහෙනම් දැන් ඔයයි ගණන් ටික ඔයාගේ හරි. දැන් අපි යමු ඉතිරි ගණන් වලට. බලමු ඉතිරි ගණන් ටික කොහොමද කියලා. පුතේ දැන් මෙතන ඔයාලට අලුත්ම ඊළඟ ක්‍රමය මතකද ඔයාලට මම කියලා දුන්න ක්‍රමය හරි මෙහෙම තියෙනවා නම් මේ විදියට විස්කම්බයක් තියෙනවා නම් මෙන්න මෙතන සාධන කෝණය මෙහිම හදන කෝණය අංශක 90 මේ කෝණය අංශක 90 ඒකට කියන අර්ධ වෘත්ත කෝණ කියලා. මේක මේ පැත්තේ හැදුවත් එකයි. මෙහෙම හැදුවම මේ දෙක සමානයි එකම කණ්ඩි කෝණ. ඒක දැන් අපි මෙතනින් දැන් අපි යන්නේ අර්ධ වෘත්තයක කෝණ කියන සම්බන්ධතාවය. හරි? එතකොට මෙතන 30යි. මේක විස්කම්බයක් වෙන ඕ කේන්ද්‍රය නිසා මෙතන 90යි. 90යි 30 120යි මෙතන 60යි. x සමානයි 60යි. මෙතන 90යි. මෙයාට මෙයා සමානයිනේ. ඉතිරි 90 45 45 කැඩෙනවා. හරි. ඊළඟට මෙතන 60යි. එතකොට මෙතන AC විස්කම්බය. එතකොට මෙතන 90යි. මෙතන 90යි. හරි. එතකොට 90යි 60යි 150යි. එතකොට මෙතන 30යි. මේ දුරයි සමානයි කියලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ දුරයි සමානයි කියලා. මේ දුරයි. ඒ නිසා මෙයත් 30යි සමදිවිපාද ත්‍රිකෝණාංග. 90යි 30යි 120යි. මෙතන 60යි. කොට x සමානයි 60යි. මෙතන x සමානයි 45යි. දැන් බලන්න පුතේ කාර්ද කියලා. තේරුණාද?
හරි. දැන් පුතාලට එක තේරුණා. දැන් අපි ඊළඟට යමු. මෙතන x නම් පුතේ මෙතන එකම කණ්ඩේ කෝණ. මෙතන මේ කේන්ද්‍රය කියන්නේ පුතේ මෙතන දෙන්නේ. මේක අදහස් කරන්නේ ඕ කේන්ද්‍රයනේ. එහෙනම් මෙයා 90යි. හරි. එතකොට මෙයා 50නේ. 90යි 50 140යි. එතකොට පුතේ මෙතන 40යි. එහෙනම් මෙතනත් 40යි. x සමානයි 40යි. කොහොමද ගත්තේ? මෙයා කේන්ද්‍රය, මේක විස්කම්භය, මෙයා 90යි. මේ මුළු කෝණ 110යි. එහෙනම් මෙයා 70යි. එහෙනම් මෙතන 90යි. එයි මෙයා 70 වෙන්නේ මේ ලක්ෂ 4 වෘත්තයේ පරිධියේ පිහිටන්නේ. මම ඔයාලට ඉගෙනුවා මෙහිම වෘත්තයක් තියෙනවා නම් මෙහෙම තියෙනවා නම් පුතේ චතුරස්‍රයක් මේ දෙකේ එකතු 180ක්. ඒක 180ක්. ඒ වගේම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙයාට සමානයි. හරි. ඒත් මෙයා 110යි 70යි. හරි ඒකේන. අපිට ඇත්තටම මේක මුළුවෙක් විතර මෙතනත් 90යි. හරි. දැන් අපිට කෙලින්ම මේ x වලගේ ගන්න පුළුවන් 70යි කියලා. හරි. x වලගේ 70යි කියලා ගන්න. හොඳට මතක තියාගන්න චතුරස්‍රයක් තියෙනවා නම් වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් තියෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මේ සම්මුඛ කෝණ අංශක 90යි. හරි? දැන් අපි තව ඉස්සරහට යමු. දැන් බලන්න පුතේ මේක. දී ඇති රූප සටහන ලකුණු කර ඇති ගැටලුව විසඳන්න. ABC වෘත්තයේ කේන්ද්‍රය O වේ. මෙයා O. ABO සමානයි OBC. ABO සමානයි OBC. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. මෙන්න මේ කෝණ දෙක සමානයි.
සමානයි කියන්නේ මෙයා x නම් මෙයාත් x. හරි. මේවා අරයන්. මෙයාත් සමානයි x. ABO 40යි. මෙයා 40 පුතේ. එහෙනම් මෙයාත් 40යි. එහෙනම් මෙයාත් 40යි. සමානයි. 40යි 40යි 80යි. එතන මෙයා 100යි. මෙතන 100යි. එහෙනම් මෙතන 50යි. අපෙන් අහන්නේ හරි. මෙතන 50යි. අපෙන් අහන්නේ ACO මෙන්න මේ පොඩි කෝණය අහන්නේ. මෙන්න මේ පොඩි කෝණය අහන්නේ. මේ පොඩි කෝණය ගන්න පුළුවන් පුතේ අපි. කොහොමද ගන්නෙ පොඩි කෝණය? දැන් මෙතන 50නේ. මේ මුළු එක 80නේ. 50 80 130යි. ඒතර මේ සම්පූර්ණ එක 50යි. එහෙනම් මේ පොඩ්ඩ 40 නම් මේ පොඩි කෑල්ල 10යි. ඒ කියන්නේ ACO 10යි. ACO කියන එක නා 10යි. ACO කියන එක නා 10යි. හරි? දැන් පැහැදිලිද? දැන් බලන්න ගත්ත විදිය මෙයාට මෙයා සමාන නිසා මම SS කියලා ගත්තා. ඊළඟට අපිට කියලා තියෙනවා ABO 40යි කියලා. ඒතර ABO 40යි කිව්වා මෙයාත් 40යි. මෙයා 40 නම් මේ අරයන්නේ. මේ දෙක අරයන්නේ පුතේ. ඒ නිසා සමදෙවි පාදානුව මෙයා 40යි. 40 40 80 නම් මෙයා 80 මෙයා 50යි. දැන් මේ මම මුළු එක්කෙනා හෙව්වා මේ ටික පාවිච්චි කරලා. මේ මුළු එකත් 50යි. එතකොට මෙතන 40යි 130යි 50යි මෙතන 40 මෙතන 80ක් එනවනේ ඔක්කොම. මේ 80 130යි ඉතිරි 50යි 50න් 40ක් ගියම 10යි. හරි. දැන් බලමු අපි ABCD වෘත්තයේ විස්කම්භයේ BD වේ. මේ තියෙන BD විස්කම්භයෙන් එහෙනම් මෙතන 90යි. හරි. BC සමානයි CD. ඉතින් BC සමානයි CD. හරි. ACB 35යි. මෙයා 35යි. හරි. එතකොට මෙයා කීයද? 40 හරි 55යි. එතකොට දැන් මෙන්න මේක මෙහිම යා කරොත් එකම ඛණ්ඩේ කෝණ අනුව මේ කෝණට සමානයි 55. ඒ වගේම මෙතන 90 නිසා BC සමානයි CD නිසා ඉතින් මෙයා 45 කැඩෙනවා. ඒතර මෙයා 45 මෙයා 45. ඒතර මේ අතට එකම ඛණ්ඩේ කෝණ මෙයාත් 45. අපෙන් අහන්නේ ABC. ABC මේ 55 45 එකතු වුණාම 100යි. ABC 100යි. මෙතන ABC 100යි. හරි. අපි දැන් බලමු 11 වෙනි එක ඊළඟ එක.
හරි. එතකොට මම දැන් අර ඉස්සෙල්ලා කිව්ව වෘත්ත චතුරස්‍ර ප්‍රමේය මෙතනට පාවිච්චි වෙනවා. මෙන්න වෘත්තයක් තියෙනවා නම් මෙන්න මේ චතුරස්‍රය. ඉතින් මේකේ මේ දෙකේ එකතුව 180ක් වෙනවා. මෙයා 110 නම් මෙයා 70. හැබැයි මේ ලක්ෂ 4ම වෘත්තයේ පරිධිය තියෙන්න ඕන. එහෙම නැතුව බෑ. එකපාරක් විභාගයට ආව මෙන්න මෙහෙම තියෙනවා. ලක්ෂ 3ක් පරිධිය තියෙනවා. මෙහෙම තියෙනවා 1යි 2යි 3ක් තියෙනවා. හරි. අනිත් එක නෑ. Tamanට යා කරගන්න ඕන. ඒතකොට හරියනේ. ලක්ෂ 4ම පරිධිය. හරි. තව වරක් ආව මේක මෙහෙම. ඔන්නෝම තියෙනවා. මෙන්න මෙහෙම. 1යි 2යි 3යි. මේක වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. මේක වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? මේ ලක්ෂ්‍ය නෑ පරිධිය. මෙයා පරිධිය. මෙයා පරිධිය. මෙයා පරිධිය. මෙයා නෑ. මෙයා එහෙම වෙන්නේ නැහැ. හරි? ඒ වගේම මේ වෘත්ත චතුරස්‍රයක තව ලක්ෂණයක් තමයි පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ මේ කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට සමානයි. සම්මුඛව තියෙන මීට සම්මුඛට සමානයි. දැන් මේකේ මෙයා 110න් මෙයා මෙහෙම දික් කරාම මෙයාත් 110යි. අභ්‍යන්තර මේ ප්‍රතිමුඛයට සමානයි. දැන් අපි ඒ දැනුමින් තමයි මේක කරන්නේ. මෙයා 70යි. එතකොට මෙයා 110යි. මෙයාත් 70යි. මේ ලක්ෂ 4 පරිධියේ පිහිටන මේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර ප්‍රතිමුඛයට සමානයි. හරි? එහෙම නැත්නම් මෙහෙමත් ගන්න පුළුවන්. මේ දෙක එකතු 180යි මෙතන 110යි. සරල රේඛා මත බද්ධ කෝණ. එහෙනම් මෙතන 80යි. එහෙනම් මෙතන 100යි. y සමානයි 100යි. අභ්‍යන්තර සමය නම් මේකේ x සමානයි 70යි y සමානයි 100යි. මේ තියෙන 84. ඒ කියන්නේ මෙතන 96යි. මේ කෝණේ 96යි. එතකොට මේ කෝණේ මේ දෙකේ එකතුව මේ ලක්ෂ 4න් පරිධියනේ තියෙන්නේ. මේක වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් 96 නම් මේක 84යි. එතන මේක 96යි. එතකොට x සමානයි 84යි y සමානයි 96යි. මෙතන 30යි. මෙතන 60යි. මෙතන 60යි. මේ වගේ දෙගුණයක් මෙයා. ඒ වගේම මේ ලක්ෂ 4 පරිධියේ තියෙන්නේ. එතකොට x සමානයි 60යි. පරිධියේ තියෙතර මේක වෘත්ත චතුරස්‍රයක්. පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛයට සමානයි. එතකොට y සමානයි 30යි. හැබැයි තව විදියකට ගන්න පුළුවන්. කොහොමද තව විදියක් කියන්නේ? මෙයා 30 නම් මෙයා 150යි. හරි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ 180යි. ඒල සරල රේඛාවක බද්ධ කෝණ අනුව මෙයා 30යි. හරි. එහෙනම් අපි මේ ටික හරියට අචුට්ටක් අපි ඉස්සරහට යමු. හරි. මෙයා 30යි. මෙයාට මෙයා සමාන නිසා මෙයා 30යි.
මෙයත් 30 වෙනවා. මෙයා 150 වෙනවා. මෙයා 30 වෙනවා. මේ ලක්ෂ 4ම වෘත්තයේ පරිධියේ තියෙනවා. එතකොට ඒ වගේම මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කොන අභ්‍යන්තර සම්මුඛයට සමානයි. මෙයා 150යි. මේ දෙක එකතු 180. මේ දෙන්න එකතු වෘත්ත චතුරස්‍රය. ඕන සරල රේඛාව මත බද්ධ කෝණ ගන්නත් තිබ්බා. x 150. මෙතන මෙයා 40යි. එහෙනම් ඉතිරි 140 මෙතන 70යි 70. මෙයා 110යි. මෙයා 110යි. හරි. ඊළඟට මෙයා 110 නම් මෙයා 70. සරල රේඛාවක් මත බද්ධ කෝණ වලින් මෙයත් 110. එහෙම නැත්නම් මේ ලක්ෂ 4ම වෘත්ත මත පිහිටන නිසානේ මේක වෘත්ත චතුරස්‍රයක් වෙලා මෙයා 110 නම් මෙයා 70 වුනේ. මේ දෙකේ එකතු 180ක් නිසා. ඒ වගේම අභ්‍යන්තර සම්මුඛයට සමාන නෙමෙයි. මෙයාට සමානයි. මේ කෝණයට අභ්‍යන්තර සම්මුඛ. එහෙනම් x වල අගය 110. මේ දෙක සමාන්තරයි. ඒ නිසා මෙයා x වෙනවා. ඒකාන්තර කෝණ. මේ දෙක එකතු 180ක් වෙනවා. මේ දෙක එකතු. ඒ නිසා 180න් අඩු කරනවා 63. 117. එතකොට x සමාන 117යි. දැන් මොකද්ද? හරි. එහෙනම් අපි දැන් ඉදිරියටම යමු. දැන් තියෙන පුතේ වෘත්ත ස්පර්ශක සම්බන්ධ දැනුමක් ඔයාලට දෙන්න. ඔයාලට මතකද මෙහිම ස්පර්ශකයක් වෘත්තයට අපි ඇඳම. මේ ස්පර්ශකයක් ඇඳම ওই ස්පර්ශ වෙන ස්ථානෙට කියන ස්පර්ශ ලක්ෂය කියනවා. ඒකයි කේන්ද්‍රය මෙතන නම් මේ යා කරන රේඛාව ලම්බකයි. මේ රේඛාව ලම්බකයි. මෙතන අංශක 94. දෙක. ඒක තමයි එක. මේ තමයි එක. මෙතන ලම්බ වෙනවා. ස්පර්ශ කේන්ද්‍රයයි ස්පර්ශකයේ ලක්ෂයට යා කරන රේඛාව ස්පර්ශකයේ ලම්බකයි. කේන්ද්‍රින්දන් ස්පර්ශ ලක්ෂයට යා කරන රේඛාව ස්පර්ශකයේ ලම්බකයි. ඊළඟට මෙතන බාහිර ලක්ෂයක් තියෙනවා නම් ඔන්න ඔහම ඇඳලා. ඊළඟට මෙයා මේ ස්පර්ශ දෙක දිගින් සමානයි. මේ මෙයාට මෙයා සමානයි. කොහොම අපි අරගත්තම මෙයා 12 නම් මෙයා 12. එතකොට මේ ස්පර්ශක දිගින් සමානයි. හරි? ඒත් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ දෙක පාවිච්චි වෙනවා දැන් මෙතන ඉඳන්. දැන් බලමු මොනවාද කියලා. රූපේ දැක්වෙනෝ කේන්ද්‍රී වෘත්තයේ මත පිහිටි ඒහාසී ලක්ෂවලදී නැන්දි ස්පර්ශක මේ ස්පර්ශක B වලදී හමු වෙනවා මෙයා 90යි මෙයා 90යි. ඇයි ඒ? කේන්ද්‍රයෙන් දැන් යා කරන්නේ. මේ කේන්ද්‍රයෙන් දැන් යා කරන්නේ.
එතකොට මෙයා අතර මේ අරය නිසා මෙයා 5යි. ස්පර්ශක දිගින් සමාන නිසා මෙයා 12යි. ඒ ස්පර්ශක දිගින් සමානනේ. ඒ නිසා එයා 12යි. දැන් එහෙනම් මේකේ පරිමිතිය ABCD හරි ABCO AB BC මෙන්න මේ සම්පූර්ණ. එතකොට 5 ධන 12 ධන 12 ධන 5. 5යි 12යි 17යි 17යි 34යි. 34යි. හරි? ඊළඟ රූපේ දැක්වෙන වෘත්තයේ මත පිටි PQR ලක්ෂවලදී ස්පර්ශක පිළිවෙලින් AB BC AC වේ. RC 6යි. මෙයා 5යි මේ 5යි. මෙයා 4යි මේ 4යි. මෙයා 6යි මෙයා 6යි මෙයා 4යි මෙයා 4යි මෙයා 5යි මෙයා 5යි. දැන් ABC ත්‍රිකෝණේ පරිමිතිය. මේ මුළු එක 9යි. මේ මුළු එක 10යි. මේ මුළු එක 11යි. ඔක්කොම එකතුව 30යි. මේකේ පරිමිතිය 30 සෙන්ටිමීටර්. එයි මෙයා 4 නම් මෙයා 4 මෙයා 4 නම් මෙයා 4 උනේ ස්පර්ශය. මෙයා 5 නම් මෙයා 5 උනේ ස්පර්ශය. මෙයා 6 නම් මෙයා 6 උනේ ස්පර්ශය. අපි දැන් ඊට ඉස්සරහට යමු. රූපයේ දැක්වෙන වෘත්තයේ මත පිහිටි B හා C ලක්ෂවලදී අදී ස්පර්ශකයේදී ඡේදනය වේ. මේ ස්පර්ශකයේදී ඡේදන මේක 70යි කෝණය. BAC 70යි. ABC අගය. මෙයා දිගින් සමානනේ පුතේ. මෙයා දිගින් සමානයි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණය සමදිවිපාද වෙනවා. මෙයා 70නේ. ඉතිරි 110යි 55 55 කැඩෙනවා. එහෙමනම් ABC 55යි. ABC 55. හරි? right. එහෙමනම් අපි එතකොට ඒකත් අපි ඉවරයට ඊළඟට යමු. හරි. පුතාට මතකද මේක ඉතා විශේෂිත ක්‍රමයක් කියලා දුන්න ඕගොල්ලන්ට මෙහෙම වෘත්තයක් තියෙනවා නම් වෘත්තයක බාහිර ලක්ෂයේ ඉඳන් මෙහෙම ස්පර්ශක දෙකක් ඇන්දොත් ඒ ස්පර්ශක දෙක දිගින් සමානයි. ස්පර්ශ හම්බ වෙන ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාවෙන් මේ ස්පර්ශක සමාන කොටස් රේඛාවේ මේ කෝණ දෙක සමානව බෙදෙනවා xx කියලා. ඒ වගේ මේ කේන්ද්‍රයේ සමාන කෝණ සාධන. එතන මේව 90 වෙනවා. ස්පර්ශ වෙන තැන. මෙයා P නම් මෙයක් P වෙනවා. හරි. එහෙමනම්
ඔය විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. අපිට කියනවා පහත් දැක්වෙන එක් එක් වෘත්තයේ කේන්ද්‍රයේ ඕවේ වෘත්තයේ මත දී ඇති ස්පර්ශක හමුවන ලක්ෂයේ බීවේ දී ඇති දත්ත ඇසුරින් වීජීය සංකේත වලින් දැක්වෙන අගය සොයන. හරි පුතේ දෙතර එතකොට යාර මතක තියාගන්න ස්පර්ශක දිගින් සමානයි කේන්ද්‍රයේ සමාන කෝණ සාධන මෙතන සමාන කෝණ සාධන මේ දෙක සමානත් වෙනවා මේ දෙක සමානත් වෙනවා. අපිට ඒක යොදා ගන්න සිද්ධ වෙනවා. හරි දැන් අපි බලමු පුතේ. දැන් මෙතන තියෙන එක බලමු හරි. මෙතන 55යි පුතේ මෙතනත් 55යි. ඒ වගේම පුතා මෙයාට මෙයා සමානයි. මෙතන අංශක 90 වෙනවා ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි. වෘත්තයක ස්පර්ශ වෙන ස්ථානයයි කේන්ද්‍රයයි යාර මෙතන 90. ඒතර 90යි 55යි 135යි. මෙයා 45යි. එහෙනම් මෙයාත් 45යි. එහෙනම් x 55යි ප්‍රමේය අනුව මේ දෙක සමානයි. මෙතන 90 වෙනවා ස්පර්ශ ස්ථානයේ යා කරන. මෙතන මෙයා 45යි. y සමානයි 45යි. මෙතන 90යි මෙතන 90. හරි. 90යි තිය 120යි මෙතන 60යි. ඒතර මෙතනත් 60යි. හරි. 60යි අනුව 150යි මෙතන 30යි. b සමානයි 30යි. b සමානයි 30යි. එතකොට c සමානයි 60යි b සමානයි 30යි. හරි. මෙතන 90 වෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා. මෙයා b වෙනවා. මෙයා b වෙනවා. එතකොට 2යි b සමානයි 70යි. b සමානයි 35යි. දැන් මේක 70 නේ පුතේ. 90යි 35යි එකතු කරාම 125යි. 180න් අඩු කරනවා 125. එතකොට 55. මෙයා 55යි මෙයා 55යි. එතකොට a සමානයි 55. මෙයා x නම් මෙයා x. මෙයා 90යි මෙයා 90යි. බාහිර ලක්ෂණ ඉඳන් ගත්ත ස්පර්ශකනේ මේකමනේ. එතකොට මේ දෙක සමානයි. එම නිසා මොකද වෙන්නේ? එම නිසා හරි. උඩ මෙයත් y. AOC 110යි. ඒතර AOC 110 නම් 55 55 කැඩෙනවා. ඒතර y 55යි. අයියේ මෙන්න මෙයා සමානව දෙකට කැඩෙනවනේ. 55යි 90යි 145යි. ඒතර s 35යි. ත්‍රිකෝණී කෝණවල එකතු වෙනවා. එතකොට s කියන්නේ 35යි. ඒතර x වලගේ 35යි. ඒකත් හරි. හරි. right. දැන් ඊළඟ එකට
තාම වැදගත් ක්‍රමයක් තමයි තියෙන්නේ. බලමු මොකක්ද හරි මං එන්න ඉන්න පුතේ අතර කෝණය මේ කෝණය මෙන්න මේකේ වෙන් ස්පර්ශකය ජායකින් කෝණයක් වෙන් වුණොත් මේකට කියන ඒකාන්තර ඛණ්ඩ කෝණ කියලා. ඒකාන්තර ඛණ්ඩේ වෘත්ත ඛණ්ඩ. මේ වෘත්ත ඛණ්ඩෙට කියන ඒකාන්තර ඛණ්ඩ කියලා. එහෙමනම් මෙන්න මේක මෙහෙම යා කරාම මෙන්න මේ දෙක සමානයි. මෙන්න මේක සමානයි. එතන මෙයා මෙතන x වෙනවා. එතකොට BAQ මෙන්න මේ කෝණේ සමානයි මෙන්න මේ අන්ත ලක්ෂ වලින් යන මෙන්න මෙතන කෝණයට ACB. ඒ කියන්නේ මෙන්න මේ අන්ත ලක්ෂෙන් යන්න ඕන. PAB PAB මෙන්න මේ කෝණය. එයා සමානයි මේ අන්ත ලක්ෂ දෙකෙන් යන. මේ කෝණ ලොකු කෝණයට මේ අන්ත ලක්ෂ දෙකෙන් ACB ඊළඟට PAD මෙයා සමානයි මේ අන්ත ලක්ෂ දෙකෙන් යන්නේ මේ කෝණයට. ඒ කියන්නේ ABD ඊළඟට EAQ මෙන්න මේක මෙයා සමානයි මේ අන්ත ලක්ෂ දෙක මෙන්න මෙයාට AC DBA එතන මෙයා සමානයි DBA මෙන්න මේක ඉන්න පුතේ මම එනවා ඉවරයි මම ඉවරයි PAD DCA පුතේ මේ යන්න ඕන මෙහෙට මේ DCA සමානයි DAP හරි දැන් පුතේ ඔන්න ওই විදිහට එනවා දැන් බලමු අපි ඉතිරි ටික මෙයා 40 නම් පුතේ මෙයා 40යි x සමානයි 40යි මේ කෝණය මෙතනින් යන මෙයාට සමානයි මෙයා 55 නම් මෙයාත් 55යි එතකොට B 55යි මෙයා 15 නම් මේ පැත්තෙන් බැලුවොත් මේ කෝණය සමානයි මේ කෝණයට ඒ 35යි මෙතන මෙයා 45 නම් මෙයා 45යි එතකොට මේ ජාය ඔහමනේ තියෙන්නේ. එතකොට හරි. මෙහෙම ගිහිල්ලානේ. එහෙනම් B 45. B 45. හරි. පුතා
ඒ වගේම පුතේ මෙයාට නම් මෙයාට. එතන මෙයා 60යි 50යි 110යි. මෙයා 70යි. එතකොට y 70යි. වෘත්ත චතුරස්‍රය. ඒ නිසා මෙයා 110යි. x 110යි. මෙයා 30 නම් මෙයා 30යි. p 30යි. මෙයා 35 නම් එකම කණ්ඩිකෝණ. මෙයා 35යි. x 35යි. ඊළඟට මෙයා 90 පුතේ. මෙයා 30නේ. මෙතනින් මෙහෙම යන කෝණය. ඡායයි ස්පර්ශකය. මේක හම් වෙන. ඒතර මෙයා 30යි. ඊළඟට තව එනවා පුතේ මෙතන මෙයා 35 නම් මෙයා 35යි. එකම කණ්ඩිකෝණ. හරි. ඒතර q 30යි. මෙතන s 35යි. මෙයා 30යි. හරි. ඒතර මෙයාට මෙයා සමාන වෙනවා. ඊළඟට මෙතන මෙයා 25 නම් මෙයා 25යි නේ. මෙයා 40 නම් මෙයා 40. හරි. එතකොට පුතේ දැන් මෙතන මෙයා 90 නම් මෙතන 60ක් වෙනවා. හරි. මෙතන 60යි. මෙයා 30යි මෙයා 35යි 65යි. මෙතන 125 එනවා. මෙයා 30යි මෙයා 30යි මෙතන 35යි 65යි. ඒ වගේම දැන් මෙතන 35 නම් මෙතන 55යි. මෙයාට සමානයි. ඒතර මෙයාත් 55යි. මේ ඡායයි මේ ස්පර්ශකය. එහෙනම් අපි අද මේ කරා ඔයාට අවශ්‍ය කරන ගණන් සියල්ලම මේක හොඳට පුරුදු වෙලා විභාග ගණන් ටික ඔයා කරාට පස්සේ ඔයාට පහසුවෙන් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ විභාගයේ ඉහළම ලකුණු ලබා ගන්න. හරි. එහෙනම් අපි දැන් බලමු ඔයා ඉගෙන ගත්ත දේවල් ඔයාගේ මතකේ රැඳිලා ඔයා විභාගයෙන් වැඩි ලකුණු ගන්න හැටි.